විශේෂයෙන්ම මහා බැංකු වාර්තාව දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන වාර්ෂිකව අපි වාර්ෂිකව සාකච්ඡා කරනවා. එහි ධනාගයන් පිළිබඳව, ඍණාගයන් පිළිබඳව, සංඛ්‍යා සහ දත්තයන් පිළිබඳව අපි ඇතිතරම් විශ්ලේෂණය කරමින් මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් කරලා තිබෙනවා. හැබැයි අපි ආපහු හැරලා බැලුවොත් ඒ සංඛ්‍යා දත්ත තුලින් පෙන්නන ඒ ධන සහ ඍණ අගයන්ගෙන් පෙන්නන යථාර්ථවාදී නොවන අදහසත් සැබෑ භූමියේ අදහසත් කුමක්ද? සැබෑ භූමියේ අදහස දිහා බැලුවොත් ගරු කතානායකතුමනි, පාසල් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා අවශ්‍ය වෙන වැසිකිලි පහසුකම් නොමැති. ඒ වගේම පාසල් ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා පානීය ජලය හිගව්. ඒ වගේම තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා තමන්ගේ දැනුම තමන්ගේ හැකියාවට සරලන රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වුණා. ඒ වගේම විශාල ගොවි ජනතාවක් ඉන්නවා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විශාල වේසමාංශී කුෂ්කර්මාන්තයේ යෙදුනත් එහි ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවුණු. ඒ වගේම විශාල දීවර ජනතාවක් ඉන්නවා මොනතරම් දියඹේ ගොස් මාළු අස්සන්න නෙළුවත් නෙලන මාළු අස්සන්න විකුණා තමන්ට සාර්ථක ජීවිතයක් ගත කර ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන ආදායම් නොලැබෙන. ඒ නිසා අපි මේ දත්ත ඉලක්කම් ඍණ ධන අගයන් පිළිබඳ සාකච්ඡා කරත් මේ සමාජ ජීවිතයේ මුහුණ දී තිබෙන ඇත්ත ගැටලුව තිබෙන්නේ එතෙන්. ඒ නිසා මා හිතනවා තාමත් මේ සමාජ ජීවිතයේ මුහුණ දී තිබෙන ඇත්ත ගැටලු සඳහා අවශ්‍ය වෙන විසඳුම් ප්‍රවේශයක් මෙතෙක් පැවති පාලනයන් ගොඩනගා ගන්න අසමත් වී තිබෙනවා. හැබැයි ඒ මහ බැංකුව ඇතුළත ඒ දත්ත ඒ ආකාරයෙන් පෙන්වුම් කර තිබුණත් මහ බැංකුවෙන් නොපෙන්නන දත්ත ප්‍රමාණයක් තිබෙනවා. මා දැනගන්න කැමති විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ පසුගිය ආණ්ඩුව කෙරෙහි තිබුණු ප්‍රධානතම චෝදනාව 2015 පෙබරවාරි මාසයේ 28 වෙනිදා මහ බැංකුව විසින් බැඳුම් කර මිලදී ගැනීමේදී ඇති වූ ගනුදෙනුව. එහිදී ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 11ට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා ශ්‍රී ලංකා රජයට. අපි දැනගන්න කැමති ඒ ප්‍රධාන චූදිතය හැටියට ඒ මහ බැංකුවේ ඒ මොහොතේ අධිපති ධූරයේ දරපු අර්ජුනන් මහේන්ද්‍රන්, ඒ වගේම ඒ මොහොතේ මහ බැංකුව බාරව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන චූදිතයන් ලෙස සඳහන් කොට ප්‍රධානයේ වරදකරුවන් සහ හවුල්කරුවන් ලෙස සඳහන් කොට දේශපාලන වේදිකාවේ සමහර වාර්තාවල සමහර ප්‍රකාශන තුල එළියට අවිලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව මට මතකයි බලයට පත් වෙන්න පෙර තමගේ වේදිකාවේ ප්‍රධාන ප්‍රහාරය බවට පත් කරගත්තේ මේ බැඳුම් කර ගනුදෙනුකරුවන්ට හවුල් වූවන්ට දඬුවම් ලබා දෙන බව. සමාදම් ගන්න කැමති මුදල් ලැබුතුමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අගමැතිතුමා ලෙස. එනිසා මම දැනගන්න කැමති මේ අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීම සඳහා, මොකද ඔහු සිංගප්පූරු පුරවැසියෙක්. දැන් 20 වෙනි සංශෝධනයෙන් තවත් බොහෝ පුරවැසිකම් නේද වෙනස් කරන්න සූදානම් වෙලා තිබෙනවා. නිසා මේ වගේ වෙලාවක මම දැනගන්න කැමති මේ අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඔහු ගෙන්වා ගැනීම සඳහා බලාපොරොත්තු මොනවද? වගේම ආණ්ඩුවේ ප්‍රධානියෙක් ප්‍රකාශයට පත් කළා තිබුණා ඔහු නම මාරු කරලා ඉන්නවා කියලා. මා දන්නේ ඒක කොහොමද කියලා. හැබැයි නම මාරු කරපු නම දන්නවා. ඒකනේ එක කියන්නේ. ඒ නිසා නම මාරු කරාට ශරීරය මාරු වෙලා නැත්තම් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරලා තිබෙන කුමන ආකාරයද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළේ. ඒ වගේම මේ මහ බැංකුව පිළිබඳව තවත් මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලින් ගොඩක් සල්ලි දැම්ම නේෂන් ට්‍රස්ට් එකට. මතකද රත්වත් එයාට? ඔව්. හරිද? ඒ කියන්නේ නම වැරදුනා නේද? එන් ට්‍රස්ට් සමාගමට. ඒ කියන්නේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ විශාල මුදල් ප්‍රමාණයක් රත්වත්තේ සොහොයුරන්ගේ නේද මා දන්නා විදිහට. හරිද? අධ්‍යක්ෂ මණ්ඩලයේ දරන
අධ්‍යක්ෂ මණ්ඩලයේ දරන එන්ට්‍රස් සමාගමට ගරු කතානායකතුමනි මේ පිළිබඳව අධිකරණයේ නඩුවක් යනවා. මෙතුමාට ඒ පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ. නඩු නම් මොනවද අප්පා? මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් හැටියට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගරු කතානායකතුමනි එල්ලුම්ගස් හිමි වූ කෙනෙක් අධිකරණයේ ස්ථානගත කරන්නේ කොහොමද? එල්ලුම්ගස් නියම වූ කෙනෙක් අපේ රටේ සියලු අධිකරණවල තියන්නෙත් නැහැ. එකක් බෝගම්බර, දෙක වැලිකඩ, දැන් නම් අගුණකොළ පැලැස්ස. මා දැන් නැගිනියනවද කියලා ස්ථාන 3ක. ඇයි? මා හිතන්නේ ඒකත් මටත් වඩා හොඳට දන්නවා ඇති රත්පත්ති මා මිත්‍ර මන්ත්‍රීතුමා. මොකද ඒ ආශ්‍රිතව ගොඩක් අත්දැකීම් තියෙන නිසා. ඒ නිසා මා කියන්නේ බන්ධනාගාර 3ක් ස්ථානගත කරන්න තෝරාගෙන තිබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි එල්ලුම්ගස් නියම වූ කෙනෙක් ඔහුට ආවේනික ඇඳුමක් පොදු ඇඳුමෙන් පරිබාහිරව වෙනස් ඇඳුමක් බන්ධනාගාරයේදී තීරණය කරනවා. ඒ වගේම ඔහු රඳවා තැබීමේදී සාමාන්‍යයෙන් අනිත් සිරකරුවන් සමග මිශ්‍ර නොවෙන්න ඔහු රඳවා තබනවා. ඇයි? ප්‍රධාන හේතු කීපයක් තිබෙනවා. එල්ලුම්ගස් නියම වූ කෙනෙක් පිළිබඳ තියෙන හේතු තමයි ගරු කතානායකතුමනි ඔහුට ලබා දී තිබෙන දඬුවම එල්ලුම් ගහ. එනිසා ඒ දඬුවමෙන් එහා යන දඬුවමක් නැහැ. එනිසා ඔහු අනෙක් සිරකරුවන් එක්ක ගැවසීම හෝ ආරක්ෂාවේ දුබල තිබෙන තැන්වලට ඔහු ගෙනියන්නේ නැහැ. ඔහුටම ඌ ආවේනික කුටියක ඔහු තියෙනවා. ඇයි? ඔහු පැන යාම සඳහා ප්‍රයත්න දැරිය හැකි කියන සැකය. ඇයි? ඔහුට හිමි වී තිබෙන දඬුවම මරණය නම් ඔහු පැන යාම හරහා ඔහුට ලබා ගත හැකි උපරිම දඬුවම මරණය. එනිසා ඔහුට පැන යාමට බාධා එල්ල වෙන ආකාරයෙන් ඒ සුරකුටි සකස් කොට තිබෙනවා. 1. 2. එල්ලුම්ගස් නියම වූ කෙනෙක් විශේෂ තැනකදී රඳවා තබන්නේ ඔහුගේ ජීවිතය පිළිබඳව පවා. මොකද ඔහුට එල්ල වී තිබෙන චෝදනාවෙන් ඔහු දඬුවම් ලබන්නේ මරණ දඬුවම නම් ඔහුට ඉමීත්තේ මරණය. ඒ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනුණු ඔහුට නිදැල්ලේ ගමන් කරන්න දෙන්නේ නැහැ. මොකද ඔහු සිවිදි විහානි කර ගැනීම අනතුරු තිබෙනවා. ඇයි? ඔහුට හිමි යුත්තේ මරණය. නම් මරණය හිමි වෙච්ච කෙනෙකුට මරණය ලබා දීපු දඬුවම් ලබා දීපු කෙනෙක් ඕනෑම මොහොතක තමන්ගේ ජීවිතය හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දැරිය හැකියි. ඒ නිසාත් ඔහුට ආරක්ෂක වැඩපිළිවෙලක් හදනවා. 2. 3. මරණ දඬුවම හිමි වූ කෙනෙක් සාමාන්‍යයෙන් ගැවසෙන්න සාමාන්‍ය අනෙත් අයත් එක්ක ගැවසෙන්න ඉඩ ඇයි ඒක අපේ ඒ අය පිළිබඳව මම හිතන කරු අගමැතිතුමා දන්න මම ඒ ගැන පාර්ලිමේන්තු විවාද කරන්නේ නැහැ. ඔබතුමාට මතක ඇති දීවර අමාත්‍ය ධූර දරන කාලේ මේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා ඔබතුමාට මතක ඇති. ඔබතුමා 2001 වකවානුවේ දීවර අමාත්‍ය ධූර දරන කාලේ 2001 අයවැය ලේඛනයේදී දීවර අමාත්‍යංශ පිළිබඳ විවාදයේදී ඒ මරණ දඬුවම් පිළිබඳව මම ගොඩාක් දේවල් මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊට පස්සේ එතුමා මට හම්බෙලා කැන්ට් නේද භෝජනාගාරයේදී ඔබතුමාත් ඒක මට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතිහාසය අපි ගොඩක් මතක් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා. ඒ ඉතිහාසය පිළිබඳව අපි මේ පාර්ලිමේන්තු විවාද කරලා තිබෙනවා. ගරු අගමැතිතුමා සහ මා අතර ඒවා පිළිබඳව පෞද්ගලිකව අපි කතා කරලා තියෙනවා. ඒ නිසා ඒවා ගොඩක් අපි දැන් කතා නොකරමු. ඒක ගොඩාක් හොඳයි. ඒ නිසා මා කියමින් ඉන්නේ ඒ නිසා මේ මරණ දඬුවම හිමි වූ කෙනෙක් මරණ දඬුවම එල්ලුම් ගහ හිමි වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන්න පටන් ගත්තොත් සිදුවිය හැකි දේ තමයි තවත් කෙනෙක් අවශ්‍ය නම් ඝාතනය කරන්න පුළුවන්. එයි ඔහුට එහෙත් හිමිවන්නේ මරණ දඬුවම. ඔහු තවත් කෙනෙක් ඝාතනය කරොත් එහෙත් ඔහුට හිමිවන්නේ මරණ දඬුවම. ඒ නිසා සාමාන්‍යයෙන් ඕනෑම නඩුවකදී ඕනෑම දඬුවම පිළිබඳව අභියාචනය කරාට පසුව ඔහු චූදිතයෙක් බවට පත් වෙනවා. ඕන්නේ. උදලුවත් මන්ත්‍රී. ඒක ගොතායතුනි මං හිතන්නේ මේ අන්න කුමාර දිසානායක මහත්තයා අමතක කළා මේ තියෙන මේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ මහ බැංකු වාර්තාව කියලා කතා කරන් තියෙන්නේ. අර ප්‍රේමලතා මහත්තයා ඒ තීන්දුව දීපු දවසේම ඔය කියන ජම්පරේ ඇඳුවා. ඊට පස්සේ අභියාචනය කරාට පස්සේ තමයි අභියාචනයෙන් පස්සේ ආවේ. දැන් ඔබතුමාට අමතක කළා මේ විවාදේ තියෙන මේ මරණ දඬුවමක්වත් ප්‍රේමලාල් ජයසේකර මහත්තයා සම්බන්ධවත් නෙමෙයි. ඔබතුමා කරුණාකරලා මේ විවාදේ කතා කරන්න.
කරුණා කළා. අනිවාර්යෙන් කතා කර යුතුයි. මා විවාදේ කතා කළ යුතුයි. ඒකනේ මේ මහ බැංකු වාර්තාව අපේ රටේ මුදල් වියදම් ගිය අවුරුද්දේ අයවැය ලේඛනයේ මුදල් වෙන් කිරීම පිළිබඳවත් මේ මුදල් වියදම් වූ ආකාරයක් ඒ ආකාරය එක එක ශේෂ්ත්‍රවලට බලපා තිබෙන ආකාරයක් මේක ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අනුව ගත්තොත් ගරු කතානායකතුමනි ගියවර අයවැය ලේඛනයෙන් බන්ධනාගාර සඳහා මුදල් වෙන් කොට තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මුදල් වෙන් කොට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා. අපරාධ අඩු කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා. අලුගෝසුවට සල්ලි වෙන් කොට තිබෙනවා. අලුගෝසුවෙක් ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තිබෙනවා. කඹත් අරන් තියෙනවා. ඒවත් මහ බැංකුවේ. ඒ නිසා ඒව වාර්තාවේ තියෙන. ඒ නිසා කඹේ ගැන මම මේ කතා කරන්නේ. මතක තබා ගන්න. ඒ නිසා ගරු කතානායකතුමා කියන්නේ ඊට පස්සේ ඕනෑම සිරකරුවෙක් ඔහුගේ වරද පිළිබඳව අභියාචනයක් කරාට පසුව ඔහු චෝදිතයෙක් බවට පත් වෙන එක ඇත්ත. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම කෙනෙක්ම අභියාචනයක් කරාට පසුව ඇපදීලා එළියට දානවා. හැබැයි මිනිමැරුමට හිමි වූ කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි? එල්ලුම් බාට නියම වූ කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි එල්ලුම් බාට නියම වූ කෙනා එළියට දාන්නේ නැත්තේ? එයාට බය නෙවෙයි. මේ රටේ නීතිය මේ ආකාරයෙන් උල්ලංඝනය කිරීමට බයයි. මතක තබා ගන්න. නැත්තම් ප්‍රේමලාල් ජයසේකර අපි තා හොඳින් කතා කරන කණ්ඩායම් ඒ පිළිබඳව අපි වාදයක් නැහැ. මම මේ කතා කරන්නේ ඔහු නැවතත් කියන්නේ. ඔහු ඇය එල්ලුම් ගහට නියම වූාට පසුව අභියාචනයක් ඉදිරිපත් කළාට ඔහුව කිසිසේත්ම එළියට දාන්නෙත් නැහැ. අඩුම තරමේ රිමාන්ඩ් එකට දාන්නෙත් නැහැ. ඔහු යලි රඳවා තබන්නෙත් අර සිර කුටියේමයි. චුට්ටක් ඇඳුම් මාරු කරන විතරයි. ඇඳුම වෙනස් කරනවා. හැබැයි රිමාන්ඩ් ඇඳුම දෙන්නේ නැහැ. ඒත් රිමාන්ඩ් ඇඳුම දෙන්නේ නැහැ. හැබැයි රඳවා තියන අර කුටිය. එයි කරුණු තුනක් මත ඔහු සිවිදි විහානි කර ගැනීමේ හැකියාව. 2 ඔහු පැන යාමේ හැකියාව. 3 ඔහු විසින් තවත් ඝාතනයක් කිරීමේ හැකියාව. මේ කවරක් සිදු වුණත් ඔහුට ලබා දෙන්නේ මරණ දඬුවම. මරණ දඬුවම ලබා දීපු කෙනෙකුට ඕනෑම වර්ගයේ අපරාධයකට නැවත දොරටු විවෘත කරනවා. එයි කුමක් කළත් නැවත මරණය. කුමක් කළත් නැවත එල්ලුම් ගහ. කුමක් කළත් නැවත මරණ දඬුවම. එනිසා මොකද කරන්නේ? එනිසා අපේ රටේ විවස්ථානුකූලව තිබෙන කරුණු වලට අමතරව අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙන අය පිළිබඳව බන්ධනාගාරය තුළ තියෙන සම්ප්‍රදායන් සහ නීති සමුදායක් තිබෙනවා. ඒ සියල්ල ගැබ් වී තිබෙන්නේ මෙතන. අන්න එතන තමයි ගරු කතානායකතුමනි මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ. එල්ලුම් ගහට නියම වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන ඉඩකඩ දීම, අනෙක් අයත් එක්ක ගැවසීමට ඉඩකඩ දීම සහ ඔහුට නිදහසේ ගමන් කිරීමට ඉඩකඩ දීම. මේ කරුණු තුනෙන්ම එකක්. ඔව් හොඳයි. ගරු කතානායකතුමනි අන්දකුමාර දිසානායක මැතිතුමාත් විපක්ෂ මන්ත්‍රීවරුත් සභාව නොමග යවමින් සිටින නිසා ඔබතුමා අවසර පවත්වනවා තප්පර කීපයකට අපේ අපපනතේ 20 වගන්තිය සහ ඊට අනුබද්ධ ආනුෂංගික වගන්ති කියවන්න. මේ වගන්ති ටික ප්‍රකාශ කරන්නේ මේ සභාව නොමග යනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333 1 2 3 වගන්ති කියවන්න. විසින් අභියාචන අධිකරණයට අභියාචනයක් කළ පසු ඒ අභියාචනයේ විමසීම වන තෙක් ඒ තනත්තා සලකන්නේ වර්ධකරුවෙක් නෙමෙයි රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සියලු අයිතිවාසිකම් ලැබෙනවා කියලා. ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න. මේ තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය මම සභාගත කරනවා ගරු කතානායකතුමනි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ වගන්තිත් අපමණතේ අදාළ වගන්තිත් සභාගත කරනවා. මට හැන්සාට් ගත කරනවා. මේ වගන්තිය කියවන්න කියලා සභාව නොමග යන බොරු කතන්දර කියන්න එපා. හැබැයි මතක තියාගන්න හමුදාපතිවරයෙක්ව හමුදා නිලධාරියෙක් විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හමුදා නීතියයි වළංගු වෙන්නේ. එහිදී අනුගමනය කරන ප්‍රතිපාදන ඊට වෙනස් එකක්. ඒ නිසා ඒක අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව තියෙනවා. එසේ දන නීතිය නොදැන හැමදාම බොරු මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අපේ කනගාටු ප්‍රකාශ. හරි. ගරු World 99